විස්තර කරන ලද සියලුම සිත් ඇතුළත් වන්නේ කාමාවචර සිත් කියන කොටසට. කාමාවචර සිත් 54ක් දැන් අප ඉගෙනගෙන තිබෙනවා. අකුසල් සිත් 12ක්, අහේතුක සිත් 18ක්, කාම සෝබන සිත් 24ක් කියන ඒ සිත් 54. මේ චිත්ත කාණ්ඩෙහි එන සිත් අතුරෙන් ඊටාම හොඳින් දැනගෙන තිබිය යුතු සිත් කොටස තමයි මේ කාමාවචර සිත් 54. එයිනුත් වඩාත්ම දැනගත යුතුව තිබෙන්නේ මා පසුගිය දිනෙහි කිව්වා අකුසල් සිත් 12ක්, කාමාවචර කුසල් සිත් 8ක් එන මේවා. ඒට කාරණය ඒ සිත් තමා අප කරන හැම ක්‍රියාවලදීම ජවන් සිත් වශයෙන් අපට උපදින්නේ. අපි කතා කරතත් යම් කිසිවක් සිතතත් වෙන වෙනත් ක්‍රියාවක් කරතත් ආහාර පාන ගැනීම ආදී බඳු ක්‍රියා සිදු කරතත් මේ හැම අවස්ථාවකදීම අපට ඒ ක්‍රියා සිදු කිරීම වශයෙන් උපදනා ජවන් සිත් වන්නේ ඔය කියන ලද අකුසල් සිත් 12 එහෙම නැත්නම් කාමාවචර කුසල් සිත් 8. ඒ නිසා අප බලාපොරොත්තු වන්නේ අකුසලයෙන් වැළකී කුසලයේ යෙදීමට නම් මේ දෙවර්ගයේ සිත් හොඳට දැනගෙන තිබෙන්නට ඕන. කතා කරන අවස්ථාවලදී වද Tamanට පුළුවන්කම තිබෙන්නට ඕනේ ඒ කතා කරන අවස්ථාවේදී තමාට ඇතිවන්නා වූ සිත අකුසල් සිතක්ද නැත්නම් කුසල් සිතක්ද කියන මේ බව පවා වෙන් කර ගන්නට. දැන් කෙනෙක් ඒ විදිහට සිත පිළිබඳව දැනගෙන තිබේ නම් ඒ අවස්ථාවලදී Tamanට ඇතිවන්නා වූ සිත් පිළිබඳව මෙනෙහි කිරීමද සැලකීමද චිත්තානුපස්සනා භාවනා කියන එකට ඇතුළත් වන. ඒ නිසායි අකුසල් සිත් 12ත් කාමාවචර කුසල් සිත් 8ක් කියන මේ 20 පිළිබඳව විශේෂයෙන් ඉගෙන ගත යුතුයි. ඒ කුසල් සිත් පිළිබඳව විශේෂයෙන් දැනගත යුතු තවත් කාරණයක් නම් අපි භාවනා කරනවායි කියන ඒ ක්‍රියාවෙහි යෙදී සිටියේදී ඒ භාවනාමය කුසල් වශයෙන් අපට උපදින්නේද මේ කාමාවචර කුසල් සිත්. ඒ කාමාවචර කුසල් සිත් විසුද්ධීන්ගේ වශයෙන් කියනවා නම් ඒ අන්තිම විසුද්ධිය හැටියට දක්වන ඥාන දර්ශන විසුද්ධිය කියන ඒ අවස්ථාවේදී උපදින්නේ සෝවාන් ආදී මාර්ග ඥාන ඒ දක්වා උපදනා වූ ඥානයන්ට ඇතුළත් වන්නේ මේ කාමාවචර කුසල් සිත්වල උපදනා වූ නුවණ. ඒ විසුද්ධීන්ගේ වශයෙන් දක්වන විට සීල විසුද්ධිය ගැන කියනවා. ඒ සීල විසුද්ධිය ඇතිවීම වශයෙන් අපට උපදනා වූ සිත් වන්නේ කාමාවචර කුසල් සිත්. චිත්ත විසුද්ධිය හැටියට ප්‍රධාන වශයෙන් ගන්නේ ධ්‍යාන නැත්නම් උපචාර සමාධිය. ඒ ධ්‍යානගතොත් නම් ඒවා රූපාවචර අරූපාවචර සිත් වලට ඇතුළත් වන්නේ. උපචාර සමාධිය කියන එක ගන්න විට ඒට ඇතුළත් වන්නේද කාමාවචර කුසල් සිත්. ඊළඟට දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි කියන මේ විසුද්ධි සම්පාදනය කිරීම වශයෙන් අපට උපදිනේද කාමාවචර කුසල් සිත්. ඒ නිසා ඒනුත් ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිතයි විශේෂයෙන්ම. ඒ නිසා ඒ කුසල් සිත් පිළිබඳව ඒ දැනීම ක්‍රමයෙන් තමා දියුණු කරගන්නට. ඒ පිළිබඳව තව තවත් කියවලා. දැන් ඒ සිත් පිළිබඳව දැනගත යුතු සියලු දේම මගේ කතාවලට ඇතුළත් වෙලා නැහැ. ඇතුළත් උණයි කියලා කියන්නට තමයි. ඒ තරම් දෙයක් ඒවා පිළිබඳව දැනගන්නට තිබෙනවා. ඒ නිසා නැවත නැවත පොත්පත් කියවන්නට. ඒවා පිළිබඳව දැනගන්නට පුළුවන්. එතකොට පොත්පත් කියවලා මේ ඉගෙනීමේ කියන එක කරන්නට කෙනෙක් ලැහැස්ති විය යුතු නැහැ. උගන්වන තැනත්තාගේම තිබෙන දක්ෂකම අන්න. ඒ ඉගෙනීමේ කියන එක Taman සතු කාර්යයක්. ඒ උගන්වන නැත්නම් ඒවා කියා දෙන තැනත්තාට කළ හැක්කේ අත්වැලක් සැපයීම පමණයි. පොඩි උදව්වක් කරන්නට පුළුවන්. ඉගෙනීම තමා සම්පත. තමා විසින් කළ යුතුයි. තමන්ගේ උනන්දුව තිබෙනවා නම්
උගන්වන එක්කෙනාට වඩා හොඳ දියුණුවක් Tamante ඒ පිළිබඳව ඇති කරගන්නට පුළුවන්. ඒ නිසා මේ පොතපත කියවීම අත්හරින්නට එපා. ඒක කියවන්නට. එතකොට Tamanගේ දැනුම තවත් පිරිසිදු වෙනවා. තවත් අය සමග සාකච්ඡා කරන්නට පුළුවන් නම් ඒ සාකච්ඡාද කරන්නට. ඒ සාකච්ඡා කිරීමේදී තමා තුල යම් මේ දේවල් පිළිබඳව වැරදි හැඟීම් ඇතිව තිබුණා නම් ඒවා දුරු වෙනවා. ඒ සාකච්ඡාවලදී ඊට සුදුසු අය සමග සාකච්ඡා කිරීම. අනේ මේ විදිහට ඒ කාමාවචර සිත් 54 පිළිබඳව අප මෙතෙක් ඉගෙනගත්ත කරුණු තව දුරටත් තහවුරු කර ගැනීමට ඒවා පිරිසුදු කර ගැනීමට උත්සාහයක් කළ යුතුයි. ඒවා ගැන ඒවායේ තිබෙන ස්වરૂප කියලා කොටසක් වෙනවා. ඒ අභිධර්මයේ ඉගෙනීමේදී අප කලේ ඒ වගේම බොහෝම අභිධර්මයේ ඉගෙන ගන්නා අය විසින් කරන දෙයක් තමයි ස්වરૂප ඉගෙන ගැනීම. ඒ ස්වરૂපය කියන්නේ ඒ වේදනා සංප්‍රයුක්ත විප්‍රයුක්ත භේද සංඛාර සසංඛාරික අසංඛාරික භේද ආදී වශයෙන් තිබෙන ඒවා පිළිබඳව දැන ගැනීම. ස්වરૂප දැන ගැනීම. ඒවායිදී තව දුරටත් අපි චෛතසික ඉගෙන ගන්නකොට ඒ චෛතසිකයන්ගේ ප්‍රකීර්ණක කාණ්ඩෙහිදී වේදනා හේතු කිච්ඡ ద్వාර ආරම්මන වත්තු කියන මේවා පිළිබඳව ඉගෙන ගන්න විට තව දුරටත් පැහැදිලි වෙනවා. නමුත් මේ අවස්ථාවේදී සිට ඒවා ගැන යම්කිසි උනන්දුවක් දක්වන්නට ඕන. මේ ඉගෙනගත් සිත් අතර මොනතරම් සිත් කොපමණ සිත් සෝමනස්ස සහගතද? කොපමණ සිත් දෝමනස්ස සහගතද? කොපමණ සිත් උපේක්ෂා සහගතද? එහෙම සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ෂා කියන මේ බෙහෙද වශයෙන් ගත්තම සුඛයෙන් යුක්ත සිත් කීයද? දුක්ඛයෙන් යුක්ත සිත් කීයද? සෝමනස්යෙන් සමග යෙදෙන සිත් කීයද? උපේක්ෂාව සමග යෙදෙන සිත් කීයද? ආදි වශයෙන් ඒවා Tamanම දැනගත්තම ඕනෑම වේලාවක ඒවා නිකන් හස්තසාර වස්තුවක් හැටියට මේ අතේ ගිනියන දෙයක් හැටියට Tamanට ඕනෑම කාරණයක් මතු කර ගන්නට පුළුවන් වෙනවා. ඒ විදිහට දැනගන්නට. අද අප කියන්නට තියෙන්නේ ධ්‍යාන පිළිබඳ. ඒ ධ්‍යාන සිත් පිළිබඳ. ඒවා දක්වා තිබෙන්නේ රූපාවචර සිත් හා අරූපාවචර සිත් කියලා. අපි භූමි භේදයෙන් සිත් බෙදා ගන්නා විට කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් කියලා භූමි භේදයෙන් සිත් කොටස් 4කට බෙදෙන බව ඉගෙන ගන්නවා. ඒ කොටස් 4න් එක් කොටසක් වූ කාමාවචර සිත් ගැනයි අප කියලා අවසන් වුනේ. ඊළඟට කියන්නට තිබෙන්නේ රූපාවචර සිත්. ඒ රූපාවචර සිත් වල රූපාවචර කියන එක විග්‍රහ කොට දක්වා තිබෙන්නේ රූපේ අවචරති ති රූපාවචරං. ඒ රූප භූමියෙහි බොහෝ සෙයින් ඇතිවන පවතින සිත රූපාවචර සිත නම් වේ කියන එකයි එයින් අදහස් කරන්නේ. රූප භූමිය කියා තිබෙනවා භූමිම 16ක් තිබෙනවා. ඒ සිත් ඇතිවන භූමි වශයෙන් ගත්තම තිබෙන්නේ රූපාවචර භූමි 15ක්. සියලුම රූපාවචර භූමි 16යි. ඒ 16න් එකක් අසඤ්ඤ සත්ත්‍ය භූමිය. අසඤ්ඤ සත්‍යයි කියන්නේ සිත නැති භ්‍රම ලෝකය. ඒ සිත නැති භ්‍රම ලෝකයේ පිළිබඳව කතා කරන විට මේ සිත් ගැන කියන්නට වන්නේ නැහැ. රූපාවචර සිත් කියන මේවා ඒ සිත නැති ලෝකෙහි ලැබෙන ඒවා නෙවෙයි. ඒ නිසා ඒ භූමිය මේ කතාවට ඇතුළත් වන්නේ නැහැ. හැබැයි මේ භූමියේ උපදින්නේ මේ කියන රූපාවචර කුසල් සිත් උපදවා ගත්ත අයම තමයි. වෙන අයට උපදින්නටත් බෑ. ඒ රූපාවචර පංචම ධානය උපදවාගත් අය ඒ සංඥා විරාග කියන සංඥාව දුරු කිරීම නැත්නම් සිත දුරු කිරීම සඳහා නැවත නැවත වඩා ඒ අනුභවයෙන් ලබන ආත්ම භාවයක් තමයි අසඤ්ඤ සත්ත්‍ය භූමියේ ලැබෙන ඒ භ්‍රම ආත්ම භාවය. ඒ නිසා එහි ඉපදීමට උවමනා කරන්නේ රූප ධානයක් උපදවා ගැනීම. රූප ධානයන් උපදවා ගැනීම. නමුත් සිත්ෙහි ඇතිවන්නේ නැහැ. ඒ නිසා ඒ රූපාවචර කියන මේ සිත් ඇතිවන ස්ථාන හැටියට දක්වන්නට වෙන්නේ
රූපේ අවචරති इति රූපාවචරං කියන මේ විග්‍රහය අනුව රූප භූමියෙහි බොහෝ සෙයින් ඇතිවන පවතින සිත රූපාවචර සිත නම් වේ කියන මේ විග්‍රහය අනුව ඒ රූපාවචර භූමියේ හැටියට දක්වන්නට වන්නේ රූප භූමි 15ක්. අසඤ්ඤ සත්ව භූමිය හැර. ඒ 15 භක්ම පාරිසජ්ජ භක්ම පුරෝහිත මහා භක්ම පරිත්තාව අපමානාව ආභස්සර පරිත්ත සුභ අපමාන සුභ සුභකින්න වේහප්පල කියාත් ඊට පස්සේ එනවා අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ඨ මේ විදිහටයි මේ භක්ම ලෝක 15 එන්නේ. මේ 15 කියන විට අපි අත්හැරියා චතුර්ථ ධ්‍යාන භූමියට ඇතුළත් වන අසඤ්ඤ සත්වය. වේහප්පල අසඤ්ඤ සත්ත්‍ය කියලා දෙකක් තිබෙනවා. එයින් වේහප්පලයේ ගැන පමණයි සඳහන් කළේ අසඤ්ඤ සත්ත්‍ය අත්හැරලා. එහෙම රූප භූමි 15 බොහෝ සෙයින් ඇතිවෙන පවතින සිත රූපාවචර සිත. මේ කාමාවචර සිත කියන එක දැක්වීමේදී අප කීවේ කාම භූමියෙහි බොහෝ සෙයින් ඇතිවෙන පවතින සිත කාමාවචර සිතයි. එයින් අදහස් කරන්නේ අර බොහෝ සෙයින් කියන වචනය ඊටාම වැදගත් විග්‍රහය කරන අවස්ථාවක්. සමහරු ඒ බොහෝ සෙයින් කියන මේ වචනේ නුගෙන කාම භූමියෙහි හැසිරෙන පවතින සිත කාමාවචර සිතයි, රූප භූමියෙහි හැසිරෙන පවතින සිත රූපාවචර සිතයි, අරූප භූමියෙහි හැසිරෙන පවතින සිත අරූපාවචර සිතයි කියලා බොහෝ සෙයින් කියන වචනේ යොදන්නේ නැති හේතුවෙන් ඒ කාම භූමියටම මිස වෙන භූමියක ලැබෙන්නේ නැති සිතක් හැටියට කියදෙනවා. කාම භූමියෙහි ඇතිවන පවතින සිත කාමාවචර සිතයි කියවා. නමුත් කාම භූමියෙහි බොහෝ සෙයින් ඇතිවන පවතින සිතයි කියවම වෙන භූමිවලත් මේ සිත් ඇති වෙනවයි කියන එක එයින් කියවෙනවා. ඒ වගේම රූප භූමියෙහි බොහෝ සෙයින් ඇතිවන පවතින සිතයි කියවම බොහෝ සෙයින් ඇතිවන්නේ නම් රූප භූමියෙහි තමයි. නමුත් වෙන භූමිවල ඒ සිත ඇතිවීම වළක්වලා නැහැ කියන එක එයින් පේනවා. ඒ වගේමයි අරූප භූමියේ බොහෝ සෙයින් ඇතිවන පවතින සිත අරූපාවචර සිතේ කියවම අරූප භූමියට පමණක් සීමා වෙලා නැහැ ඒවායේ ඇතිවීම. ඒවා කාම භූමියේ ඇති වෙනවා ඒ සිත්. වෙන භූමිවලත් ඇතිවන බවක් එයින් කියවෙනවා. ඒ නිසා ඒ විග්‍රහය යම් විටක Tamanට වුවත් යම් කිසි විභාගයකදී ලියන්නට සිදු වුණොත් කාමාවචර සිතට ඒ කාමාවචර සිත්යයි කියනු ලබන්නේ ඇයි කියලා. ඒකට පිළිතුරක් ලියන්නට වෙනවා. ඒ පිළිතුර ලියන විට කාම භූමියේ ඇතිවන සිත කාමාවචර සිතේ කිව්වම මම නම් දාන්න බිඳුව. ඒ බොහෝ සෙයින් කියන එක නැති නිසා. අනේ එහෙම අවස්ථාවක් තිබෙනවා. ඒ වැදගත් කරුණු මේ ධර්මයේ ඉගෙනීමේදී ඒවා දැනගන්නට. ඒ මේ රූපාවචර සිත් කියන ඒවත් මා දැන් සඳහන් කළ රූපාවචර රූප භූමි 15ක් තිබෙනවා. ඒ රූප භූමි 15යි මේ කොම සිත් ලැබෙනවයි කියන එක නෙවෙයි අදහස් කරන්නේ. ඒ රූප භූමි වල තමා වැඩි වශයෙන්ම මේ සිත් ලැබෙන්නේ. කියන්නේ රූපාවචර කුසල් සිත් රූප භූමියෙහි ලැබෙනවා. රූපාවචර විපාක සිත් රූප භූමියෙහි මිස වෙන කොහෙවත් ලැබෙන්නේ නැහැ. රූපාවචර ක්‍රියා සිත් රූප භූමියෙහිද ලැබෙනවා, වෙන භූමි වලත් ලැබෙනවා. ඒ නිසා රූපාවචර සිත් කියන ඒවායින් රූප භූමියෙහිම පමණක් ලැබෙන සිත් හැටියට දක්වන්නට වන්නේ විපාක සිත් 5 පමණයි. කුසල් සිත් 5ත් ක්‍රියා සිත් 5ත් කියන ඒවා රූප භූමියෙහි ඇර වෙන භූමි වලත් ඒ කියන්නේ කාමා භූමියෙහි ඒ සිත් ලැබෙනවා. මොනවාද මේ රූපාවචර සිත් කියන්නේ? ඒවා කුසල් විපාක ක්‍රියා කියලා ಜಾති වශයෙන් 3කට බෙදෙනවා. රූපාවචර කුසල් සිත්, රූපාවචර විපාක සිත්, රූපාවචර ක්‍රියා සිත්. මේ සිත් ಜಾති 3ම නම් කර තිබෙන්නේ එකම විදිහට. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨම ඥාන කුසල් සිත. විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨම ඥාන කුසල් සිත. එහි විපාක සිත නම් කර තිබෙන්නේ විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨම ඥාන විපාක සිත.
එහි ක්‍රියාසිත නම් කර තිබෙන්නේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන ක්‍රියාසිත. අර විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත කියන ඒ වචන ටික ඒ සිත් තුනටම පොදුයි. එයි පෙනෙන්නේ ඒ ධ්‍යාන සිත් වලට සමාන වූම විපාක සිතකුත් ඊළඟට ඒ ධ්‍යාන සිත් හා සමාන වන ක්‍රියා මාත්‍රයකින් අවසන් වන කර්මයක් නොවන ක්‍රියාසිත කියලා ඒ රූපාවචර සිත් කොටස් තුනකට බෙදෙනවා ಜಾති වශයෙන්. ඒ ධ්‍යාන වශයෙන් ගත්තම රූපාවචර සිත් පහක් වෙනවා. ධ්‍යාන භේදය. ධ්‍යාන කියන එකයි ඊළඟට දැනගන්නට ඕන. මේවට කියන්නේ ධ්‍යාන සිතේ කියලා. ධ්‍යාන කියන්නේ ඒ සංස්කෘත වචනේ. පාලි වචනය ඥාන. ඒ ඥාන කියන මේ වචනයට අර්ථ දෙන්නේ ඥායති උපනිඥායති इति ඥානං. ඥායති කියන්නේ ලං වී බැලීම, එළඹ බැලීම කියන තේරුම. එළඹ බලයි. ඥායති. ඒ කියන්නේ බොහොම වමනාවේ ලං වෙලා බලන්න. ඒ තේරුමක් එන්නේ ඡායති. උපනිඥායති. උප කියන එකෙන් ඒ ළඟ කියන තේරුම තව දුරටත් දක්වනවා. බලයි ලං වී බලයි කියන එකයි ඡායති උපනිඥායති इति ඡානං. එයින් අදහස් කරන්නේ මේ ඥාන කියන සිත් වල ඇතිවන ධානාංග කියලා ධර්ම පහක් තිබෙනවා. ඒවට කියන ධානාංග. ධානය, ධානාංග. ධානය කියන්නේ මේ සමූහයේම එකතුව. එක්කු සමූහය. පළමුවෙනි ධානය කියන එකට අංග පහක් තිබෙනවා. විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව. ඒ එක එකක් වෙනම ගත්තම ඒවාට කියන්නේ ධානාංග කියලා. කියන්නේ ධානයේ අංග, ධානයේ කොටස, ධානයේ අවයවය. ඒ ධානයේ වන්නට නම් ඒ පහම එකතු වන්නට ඕන. ඒ පහම එකතු වූ කල්හි ඒකට ධානය. හරියට අපි කරත්තයයි කියන්නේ ඒ රෝද, ඒරිය කන්ද, අමරාව, තට්ටුව ආදී ඒ කරත්තයක් කියන එකට අයත් නොයේ කොටස් තිබෙනවානේ. ඒ කොටස් සියල්ලම ඒ විදිහට යොදාලු කල්හි අපි ඒකට කියනවා කරත්තයක්. නමුත් ඒ කරත්තෙහි තිබෙන කරත්තේ සමන්විත වන්නේ යම් කොටස් එකතු වෙලා නම් ඒ කොටස් වෙන වෙනම ගලවා දැම්මාම ඒ එක එක කොටසක් පිළිබඳව අපි කතා කරන විට අපි ඒකට කියන්නේ නෑ කරත්තේ කියලා. ඒක ඒ කරත්තේ අංග, කරත්තේ අවයව, කරත්තේ කොටස්. අනේ වගේ සමුදාය කියන සමූහයම ගැන කතා කරන විට අපි කියනවා ධානය කියලා. ඒ සමූහයෙන් යම් එකක් වෙන් කරගෙන අපි කියනවා ඒකට ධානාංගයක්. ඒකට ධානයයි ධානාංගයයි කියන එක තේරුම් ගන්නට. ධානය වන්නේ ඒ ධානාංග සමූහයකගේ එකතුවෙන් ධානය ඇතිවන්නේ. නැත්නම් ධානය වන්නේ. දැන් පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය, පස්වෙනි ධානය කියලා ඒ රූපාවචර ධාන පහක් දක්වනවා. ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන, පංචම ධාන කියලා එහෙම පහක් දක්වනවා. එයින් පඨම ධානය, ප්‍රථම ධානයයි කියන්නේ පළමුවෙන්ම ඇතිවන ධානය. කෙනෙකු පළමුවෙන්ම ඇති කරගන්නා පළමුවෙන්ම උපදවන ධානයයි ප්‍රථම ධානය. ඒ ප්‍රථම ධානය අංග පහකින් යුක්ත වූ එකක්. ඒ අංග පහ තමයි විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන
මේ නම් වලින් දක්වනවා. ඒ එක එකක් වෙනම ගත්තම ඒවා චෛතසිකයි. විතක්ක කියන්නේ චෛතසිකයක්. ඒ නමින්ම අප ඉගෙන ගන්නවා පස්සේ චෛතසිකයක්. විතර්ක චෛතසිකය. විචාර කියන්නේ ඒ නමින් දැක්වෙන චෛතසිකයක්. සිතේ හට ගන්නා ධර්මයක් චෛතසිකය. පීති ඒ චෛතසිකයක්. සුඛ චෛතසිකයක්, වේදනා චෛතසිකයක්. එතන සුඛ කියන නාමයෙන් දක්වලා තියෙනවා. ඒකාග්‍රතා කියන්නේද චෛතසිකයක්. ඒකාග්‍රතා චෛතසික. මෙන්න මේ චෛතසික පහ. ඒ චෛතසික පහ අනිත් චෛතසිකයන්ට වඩා මේ එළඹ බැලීමේ කෘත්‍යෙහිදී ප්‍රධාන වන්නේ. ලං වී බැලීම, එළඹ බැලීම කියන මෙහිදී ප්‍රධානයි. ඒ නිසා ඒවා ධානාංග, ධානයේ කොටස් හැටියට දක්වලා තියෙනවා. ධානයේ වෙන්නට පළමුවෙනි ධානයේ අංග පහකින් යුක්තයි. පංචාංගික අංග පහක් තියෙනවා. ඒ මොනවාද? විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව. ඒකට විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන මේ පහ ගැන වෙන වෙනම කියනවා නම් විතර්කයේ ධානාංගයක්, ਵਿਚාරයේ ධානාංගයක්, පීතියේ ධානාංගයක්, සුඛයේ ධානාංගයක්, ඒකාග්‍රතාව ධානාංගයක්. මේ පහම එකට එකවර දියුණු වෙලු සිතක දියුණු කරගෙන යම් සිතක පහළ වෙනවා නම් යන්නේ ඒ අවස්ථාවේදී අපිට කියන්නේ ඒකට ධ්‍යාන සිතේ ධ්‍යානයක්. එතකොට ධ්‍යානයයි කියන්නේ සිතට නෙවෙයි. මේ අංග පහ එකතු කල්හි දෙන නම ධ්‍යාන. ඒ පහෙන් කරන වැඩේ තමයි මේ එළඹ බැලීම කියන්නේ. ඒ එළඹ බැලීමේ කෘත්‍යයෙන් යුක්ත වූ මේ ධ්‍යානාංග වලින් නැත්නම් ධ්‍යානයේ යුක්ත සිත, ඒ ධ්‍යානයේ සහිත සිත තමයි ධ්‍යාන සිත කියන්නේ. ධ්‍යාන සිත. හරියට ලෝභ සිතේ කීවේ ලෝභයෙන් යුක්ත සිත ලෝභ සිතේ. ද්වේෂ සිතේ කියන්නේ ද්වේෂයෙන් යුක්ත සිත ද්වේෂ සිත. ඒ වගේ මේ ධ්‍යානයෙන් යුක්ත සිත ධ්‍යාන සිත. ඒතර ධ්‍යානයේ කීවේ පළමු ධ්‍යානය නම් අංග පහකින් යුක්ත වූ එකක්. දැන් අප දැනගන්නට ඕන මේ අංග පහේ ස්වභාවය. විතර්කය කියන්නේ කුමක්ද? මේ විතර්ක කියන ඒ චෛතසිකය ධ්‍යාන වශයෙන්ම පමණක් නොවේ ඇතිවන්නේ. ඒ කියන්නේ ධ්‍යාන සිතක පමණක් නොවේ උපදින්නේ. අපට ලැබෙන අපි මෙතෙක් ඉගෙනගෙන තිබෙන කාමාවචර සිත් වලින් ඒ විතර්කය යෙදෙන්නේ නැති සිත් තිබෙන්නේ මොනවාද? අපි ඉගෙන ගත්ත කාමාවචර සිත් වලින් විතර්කය නොයෙදෙන සිත් විපංච විඥානයේ කියන ඒ 10 පමණයි. චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියන ඒ 10යි පමණයි විතර්කය, විචාරය, ප්‍රීතිය ආදි වශයෙන් එන ඒවා උපදින්නේ නැත්තේ. ඊ ලැබෙන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 පමණයි. විතර්කය ප්‍රකීර්ණක චෛතසිකයක් අපි ඉදිරියට ඉගෙන ගන්නවා. ඒ විතර්කයේ යෙදෙන්නේ නැහැ විපංච විඥානයේ කියන ඒ චක්කු විඥාන ආදී සිත් 10යි. අනිත් සිත් 44ේම කාමාවචර සිත් 44ේම විතර්කයේ යෙදෙනවා. ඒ නිසා අපට ලැබෙන අකුසල් සිත් වල අපට ලැබෙන කුසල් සිත් වල විතර්කයේ යෙදෙනවා. අපට ලැබෙන අකුසල් සිත් වල විතර්කයේ යෙදෙන විට ඒ විතර්කයේ වෙන නමක් ගන්නවා. එන කියන්නේ ඒ විතර්කයේ වෙන නමකින් හඳුන්වනවා. එහි ස්වභාවය ගැන ඒකට තව වචනයක් එකතු කරලා ඒ නම් කරනවා. අපි කියනවා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියලා ඒවා නම්. කාම විතර්ක කියන්නේ ලෝභයත් සමග මුසු විතර්කය කාම විතර්ක. ව්‍යාපාද විතර්ක කියන්නේ ද්වේෂයත් සමග එක්වූ විතර්කය ව්‍යාපාද විතර්ක. විහිංසා විතර්කය ඒකත් ද්වේෂයත් සමගමයි යෙදෙන්නේ. හිංසා කිරීම පිළිබඳ වූ කල්පනා විහිංසා විතර්ක. ඒ අකුසල පැත්ත.
කුසල පැත්තෙත් විතර්කය යෙදෙනවා. දැන් මේ ධ්‍යාන වලත් යෙදෙනවනේ. ඒ කුසල පැත්තේ යෙදෙන විට විතර්කයේ වෙන නම් වලින් බොහෝ සෙයින් හඳුන්වනවා. එවිට කියන්නේ විතර්ක කියන වචනයමත් නෙවෙයි පාවිච්චි කරන්නේ. සංකප්ප කියන වචනය පාවිච්චි කරනවා. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියලා ඒ සංකප්ප කියන වචනය යොදා ඒ විතර්කය හඳුන්වලා තිබෙනවා. තේරුම නම් එකයි. තේරුම එකමයි. සංකප්ප කියන එකයි විතර්කය කියන එකේ වෙන තේරුමක් නැහැ. එකම තේරුමයි තියෙන්නේ. නමුත් අර ඒ දෙකේ වෙනසක් දැක්වීම සඳහා දේශනාවල ඒ විදිහට එන්නේ. කාම විතර්කාදී එහෙම කියන අතර නෙක්ඛම්ම සංකප්පාදී වශයෙන් ඒ හොඳ පැත්තේ විතර්කයන් දක්වනවා. විතර්කයේ තිබෙන කෘත්‍යයකට කොට විතර්කයේ කියන්නේ ඒ ධර්මයේ සිදු කෙරෙන යමක් තිබෙනවා. මොකක්ද කරන්නේ? ඒ කරන වැඩේ දැක්වීමටයි අභිනිරෝපණයක් ගැන කියන්නේ. විතර්කයේ කියන එක හඳුනාගන්නේ කෙසේද? යම් කිසිවක් අප හඳුනා ගන්නට ඒ හඳුනා ගනු ලබන දේ පිළිබඳව තිබෙන යම් කිසි ලක්ෂණයක් වෙන් කර ගන්න. දැන් අපි පුද්ගලයෙක්ව හඳුනාගන්නේ අපි හිතාමතා ඒ විදිහේ ලකුණු කර ගැනීමක් නොකළා. ඒ ලකුණු කර ගැනීමක් තිබෙනවා. ඒ සංඥාවෙන් කරපු ලකුණු කර ගැනීම. අපි ඊට මාරු වෙන්නේ නැහැ. මේ අසුවලයි කියලා අපි තව කෙනෙක් ගැන කියන්නේ නැහැ. ඒ පුද්ගලයන්ව අපි වෙන් කරගන්නවා. සිතට තිබෙනවා එහෙම වෙන් කරගත හැකි ශක්තියක් ඇති ධර්මයක් සිතේ උපදිනවා. ඒකට අපි කියනවා සංඥා කියලා. සංඥා. දැන් විතර්කයෙන් කරන්නේ අරමුණක් නැවත සිත ඒ අරමුණකට පමුණවන එක. අරමුණට පැමිණවීම විතර්ක. ඒකට දීතිබෙන පාලි වචනය තමයි අභිනිරෝපණ ලක්ෂණා විතක්කෝ. ආරම්මනාභි නිරෝපණ ලක්ෂණ. ආරම්මන කියන්නේ අරමුණ. අභිනිරෝපණ කියන්නේ ඒ අරමුණට නංවන. මොනවද නංවන්නේ? අරමුණට නංවනවා. අරමුණ කරා යවනවා. මොනවද? චිත්ත චෛතසික ධර්ම. අනිත් ඒ සිතේ උපදනා වූ විතර්කයෙන් යුක්ත වූ සිතෙහි උපදින චෛතසිකත් විතර්කයේ සහිත වූ ඒ සිතත් මේ අරමුණට පමුණුවනවා. අනේ අරමුණට පමුණුවන ස්වභාවය තමයි විතක්ක කියලා කියන්නේ. විතක්ක. ඒක තේරෙන්නට අපට කියන්නට පුළුවන් කල්පනා කරනවායි කියන එක. දැන් යමක් පිළිබඳව අපි කල්පනා කරනවා. සමහර කෙනෙක් එක්තරා විදිහකට සිටින විට අපි අහනවානේ මොකද බර කල්පනාවක කියලා. ඒ බර කල්පනාවකයි කියන එක අපට ඒ තනත්තාගේ සිත පෙන්නලා නෙවෙයි ඒ ඉන්න හැටියෙන් අපි හිතනවා මේ තනත්තා යම් කිසිවක් පිළිබඳව සිතා ඉන්නේ. බොහොම සිත ඒ අරමුණට මේ යවලා අය අරමුණ ගැන නැවත සිතන බවක් මේ තේන්නේ. ඒකයි කල්පනා කරනවා. ඒ කල්පනා කිරීමයි කියන එක මේ විතර්කයට අයත් කෘත්‍යය. විතර්කයෙන් තමයි කරන්නේ. ඒ කියන්නේ ඒ කල්පනා කිරීමයි කියන එකට සම්බන්ධ නැති නෑ අනිත් චිත්තචෛතසික ධර්ම. නමුත් විතර්කයෙන් තමයි නැවත ඒට සිත යවන්නේ. දැන් කෙනෙකුට ඇතැම් විටක නිදා ගන්න ගියත් නිින්ද නොවන අවස්ථා තිබෙන්නේ. ඒ නිින්ද නොවන බවට කාරණය සෙව්වොත් මොකක්ද අපට බොහෝ විට ලැබෙන්නේ? ප්‍රධාන කාරණය තමයි හිතන්නට යමක් කල්පනා කරන්නට පටන් ගැනීම. එකින් එකට හෙට කරන්නට තිබෙන දේවල් ආදී මේවා නොඑක ඒවා මතක් වෙයි සිතට එනවා. ඉතින් ඒවා ගැන සිත ඉන්නකොට නිින්ද යන්නේ නැහැ. සිත භවංගයට වැටෙන්නේ නැහැ. සමහර විටක එළි වෙනකන් වුණත් ඒ තත්වයෙන් සිටින්නට පුළුවන්. මේ නැවත අරමුණු වලට සිත පමුණුවනවා. ඒක විතර්කයේහි ස්වභාවය. විතර්කයේ ලක්ෂණය ඒකයි. ඉතින්
නරක ඒවා පිළිබඳවත් එහෙම හිතනවා. කියන්නේ සිත අකුසල් සිත් උපදවාගෙන ඒ අකුසල සංකල්පනා ඇති වෙනවා. අකුසල විතර්කයන් උපදිනවා. කාම විතර්ක උපදිනවා. එළි වෙනකන් ඉඳියන්නේ. ව්‍යාපාද විතර්ක උපදිනවා. එළි වෙනකන් ඉඳියන්නේ. විහිංසා විතර්ක උපදිනවා. නිඳියන්නේ. ඒ අකුසල විතර්ක උපදවාගෙන. අකුසල විතර්ක. ඉතින් දැන් නිදි වර්ජනය කරන අය එහෙම වෙනවනේ දැන් බුද්ධ ආගමේ ඉගැන්වෙනවා ඔය චරණ ධර්ම වලට ඇතුළත් එකක් තමයි ජාගරියාම යෝගය කියන්නේ. ඒ ජාගරියාම යෝගය කියන්නේ නිදි වර්ජනය කිරීම. ඒ නිදි වර්ජනය කිරීමේ කියන එකෙන් අදහස් කරන්නේ තමන් ඕන දෙයක් කරමින් නිදි වර්ජනය කිරීම නෙවෙයි. භාවනා අරමුණක සිත පවත්වමින් කෙරෙන නිදි වර්ජන. ඒ භාවනා අරමුණක නැවත සිත යෙදවීම නිසා කෙනෙක් නිින්දට වැටෙන්නේ නැහැ. නිින්ද යන්නේ නැහැ. අරමුණ නැවත ඒ භාවනා අරමුණටම සිත යනවා. අන්න එහෙම අවස්ථාව. එතකොට ඒ විතර්කයේ කෘත්‍යය. විතර්කයේ ඒ විදිහටයි ක්‍රියා කරන්නේ. ආරම්මනාභි නිරෝපණ ලක්ෂණා විතක්කෝ කියලා ආරම්මනාභි නිරෝපණ ලක්ෂණා විතක්කෝ. අන්නේ විතර්කය මේ ධ්‍යාන සිත්වලදී බලවත් ධර්මයක් වෙනවා. බලවත් ධර්මයක්. ඒ ධර්මයෙන් තොරව ධ්‍යානය උපදවා ගන්නට බෑ. මක්නිසාද නැවත මේ අරමුණට සිත යවන බව ඇති නුනොත් ඒ අරමුණ නැවත සිතින් ගැනීමක් කරන්නට ලැබෙන්නේ නැහැ. ඒ හේතු කොටගෙන සිත මේ අරමුණෙහි එකඟ කිරීමට පුළුවන් වන්නේ නැහැ. ඒ නිසා විතර්කය ඒ ධ්‍යාන උපදවා ගැනීම සඳහා අතිශයෝපකාරී ධර්මයක්. ඒ නිසා ඒ ධ්‍යානසිත මාර්ගසිත ඵලසිත කියන මේ සියල්ලම එක්කොට ඒවාට නමක් දෙනවා අර්පණා කියන. අර්පණාසිත කියලා ඒවට නම් කරලා. අර්පණාසිත. අර්පණා කියන මේ නම පාලි වචනය අප්පනා. අප්පනා කියා බුදුරජාණන් වහන්සේ වදාළේ විතර්ක චෛතසිකය ගැන. අප්පනා ව්‍යප්පනා චේතසෝ අභිනිරූපණා කියන මේ වචන විතක්කෝ විතක්ක අප්පනා ව්‍යප්පනා චේතසෝ අභිනිරූපණ සංකප්ප මේ වචන උන්වහන්සේ වදාරලා තියෙනවා විතර්කයේ ගැන. ඒ විතර්කෙහි එතකොට ස්වභාවය අරමුණට නැවත සිත යැවීම. ඉතින් මේක තේරුම් ගන්න කොහොමද? අපි මෙහෙම හිතමු. දැන් ධ්‍යාන උපදවන්නට තිබෙනවා අරමුණු. ප්‍රථම ධ්‍යානය උපදවා ගන්නට පුළුවන් අරමුණු තිබෙනවා 25ක් දක්වන. දස කසින දස අසුබ දස අසුබ කේසාදී කොට්ඨාස භාවනාව ඊළඟට මෙත්තා කරුණා මුදිතා කියන ඒ අරමුණු සත්ව ප්‍රඥප්තිය මෛත්‍රියට අරමුණු වන සත්ව ප්‍රඥප්තිය කරුණාවට අරමුණු වන දුක්ඛිත සත්ව ප්‍රඥප්තිය මුදිතාවට අරමුණු වන සුඛිත සත්ව ප්‍රඥප්තිය කියන මේවායින් උපදවන්නට පුළුවන් ප්‍රථම ධ්‍යානය. එහෙම ප්‍රථම ධ්‍යානයේ උපදවන අරමුණු තිබෙනවා 25ක් දක්වා. අපි දස කසිනෙන් එකක් ගන්නවා. අපේ කතාවට. ඒ මුලින්ම දැක්කන්නේ පඨවි කසිනේ කියන. ඒ පඨවි කසිනය එහි තේරුම පඨවි කියන සියල්ල කියන එකයි. කසින කියන වචනේ තේරුම සියල්ල කියන. සියල්ල. ඒකට පඨවි කීවේ මේ පෘථිවි ධාතුව නෙවෙයි. මේ පොළව නැත්නම් පඨවි කියන මේ සම්මුතිය. ඒ පඨවි කියන එකට ගන්නේ අරමුණ සිත එක කර ගැනීම සඳහා අරමුණක් කරගන්නේ. ඒකට ඒ කසින මණ්ඩලයක් කෙනෙක් හදාගන්න. සමහර විටක මේ පින්නතුන් ඔය භාවනා මධ්‍යස්ථානවලට අවස්ථාවලදී
ඔය කසින භාවනා කරන තැන්වල දකින්නට ඇති සමහර විට ඒ කසින මණ්ඩල හදාගෙන තිබෙනවා. ඒ කසින මණ්ඩලය පඨවි කසින මණ්ඩලය එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර ඒ කසින ඒවට කියන භූත කසින කියලා. තව වර්ණ කසින කියලා තියෙනවා නීල කසින, පීත කසින, ලෝහිත කසින, ඕදාත කසින කියලා. ඒවා පාට නීල, පීත, ලෝහිත, ඕදාත කියලා. තව ආලෝක කසිනේ කියලා තියෙනවා. ආකාශ කසිනේ කියලා තියෙනවා. එහෙම කසින 10ක් තියෙනවා. ඒ කසින 10 අතුරෙන් අපි මුල් කසිනේ ගතොත් පඨවි කසින. ඒක කෙනෙක් හදාගන්නට. ඒ හදාගන්න හැටි පවා විස්තර කර තිබෙනවා අපේ පොත්වල. විසුද්ධි මාර්ගයේම සඳහන් වෙනවා. එක් වියත් 4 මුල්. එක් වියතකුත් අඟල් 4ක් ඒකේ ප්‍රමාණය. එහෙම බැලුවාම සරසට එක් වියත් 4 මුල්. ඉතින් එහෙම රවුමක් හදාගන්න. ඒ රවුමේ අරුණුවන් මැටි ගන්න. අරුණුවන් මැටි කියන්නේ ඒක මේ අර කියන ලද පාට වලට වැටෙන්නේ නැහැ. නීල, පීත, ලෝහිත, ඕදාත කියන මේ හතරට නොවැටෙන පාටක් ඒක. අරුණුවන් මැටි කියන්නේ. ඒ අරුණුවන් මැටි තවරලා ඒක හොඳට සකස් කර ගන්නවා. ඒ රවුම ඒ කඩතොළු නැති වෙන විදිහට හදාගෙන ඒ රවුම Tamanට පේන දුරක් ප්‍රමාණයක තබාගෙන බොහොම බෙල්ල උස්සලා බලන්න උවමනාවක් වන්නේ නැති බෙල්ල පහත් කොට බැලීමක් දුවමනා නොකරන සම දුර ප්‍රමාණයක තබාගෙන තම වාඩි වී ඉන්න තැනින් දුර ප්‍රමාණයක තබාගෙන ඒ දිහා බලාගෙන සිත එකඟ කිරීමට මේ තැනත්තා උත්සාහ කරනවා. මොකක්ද කරන්නේ? වෙන ඒවාට සිත යවන්නේ නැතුව මේ දෙස බලාගෙන පඨවි 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 කියා පළමු කොට සිතිනුත් මේ කටින් කියන්නට පුළුවන්. සිතිනුත් සිතන්නට මේ දෙස බලාගෙන වෙන පැත්තක් නොබල. එහෙම කරන විට ඇස කන දිව නැහැය ශරීරය කියන මේ දොරටු වලින් පැමිණෙන වෙන අරමුණු වලට සිත යන්නේ නැතුව මේ අරමුණෙහි සිත රඳනවා. සිත නවතිනවා. එහෙම නොනවතිනවා නම් නැවත නැවතත් ඒ අරමුණට සිත පමුණවන්නට ඕන. අන්න එහෙම නැවත නැවත මේ අරමුණටම සිත ගෙන යන්නේ නංවන්නේ කුමකින්ද? මේ විතක්ක කියන චෛතසික විතර්කය. ඒකයි ආරම්මනාභි නිරෝපණ ලක්ෂණා විතක්ක. අරමුණට චිත්ත චෛතසික ධර්මයන් නංවන ලක්ෂණය විතර්කයයි කියන්නේ. මේ විතර්කයේම මුල් කරගෙනයි ධ්‍යාන මාර්ග ඵල කියන මේ සිත් වලට අර්පණා සිත් කියන්නේ. ඒ විතර්කෝපකාරයක් නැතිව උපදවා ගන්නට බැරි සිත්ය. විතර්කය අතිශයින්ම ඕන කරනවා, උපකාර වෙනවා මේ සිත් උපදවා ගැනීම. නැවත නැවත ඒ අරමුණට සිත යවන්න. එහෙම යවමින් ඒ අරමුණෙහිම සිත රඳවාගෙන සිටින විට එක් අවස්ථාවකදී මේ දෙස බලාගෙන මේ භාවනාව කරන ඒ යෝගාවචරයාට බලාගෙන සිටින S2 වසා ගත්තා. මේ අරමුණ පෙනෙන්නට පටන් ගන්නවා. S2 වහගෙන වෙන පැත්තකට S2 අරගෙන වුවත් වෙන පැත්තක් බලනකොට වුවත් මේ අරමුණම පෙනෙනවා. එහෙම අවස්ථාවක් එනවා. මේ මොකද සිතින් මේ අරමුණ අරගෙන අනෙහිම සිතින් ඒ අරමුණ ගත් අවස්ථාවේදී ඒ අරමුණට නමක් දී තිබෙනවා. ඊට කියනවා උග්ඝහ නිමිත්ත කියලා. Taman භාවනාව සඳහා යොදාගත් ඒ කසින මණ්ඩලයට කියනවා පරිකර්ම නිමිත්ත කියලා. ඒක පරිකර්ම නිමිත්ත භාවනා කරමින් සිටියේදී අස පියාගත්තත් Tamante අරමුණ හරියට ඇහැට පේන්නාක් මෙන් සිතට වැටෙන අවස්ථාව වූ කල්හි ඒ අරමුණට දෙන නාමය තමයි උග්ඝහ නිමිත්ත. එයින් අදහස් කරන්නේ සිතින් ගත් නිමිත්ත කියන තේරුම. උග්ඝහ කිව්වේ එතන සිතින් ගැනීමට. සිතින් ගත් නිමිත්ත උග්ඝහ නිමිත්ත. දැන් මේ තැනත්තා මෙතන රැඳිලා භාවනා කරන්න ඕනේ නැහැ.
ඔහු කැමති නම් තව තැනකට ගිහින් මේ කසින මණ්ඩලය අරන් යන්න ඕනෙත් නැහැ. ඒ කසින මණ්ඩලය එහෙම තිරියදී දැන් කසින මණ්ඩලය Taman සිතින් අරගෙන තිබෙන්නේ. උග්ඝහ නිමිත්ත වශයෙන්. ඒ නිසා ඒ බලමින් ඒ දෙස Tamanගේ සිත යොමු කරමින් භාවනා කරතේ. එහෙම භාවනා කරනකොට ඒක භාවනා කරන්නේ මොන සිත් වලින්ද? අපි අර ඉගෙන ගත්ත කාමාවචර කුසල් සිත් එතකොට උපදින්නේ. එහෙම මේ භාවනාව තවදුරටත් කරගෙන යන විට අර උග්ඝහ නිමිත්ත කියන දැන් Taman ඒ දෙස සිත යොමු කරමින් භාවනා කරන්නේ ඒ උග්ඝහ නිමිත්තෙන් මතුවෙන තව නිමිත්තක් තිබෙනවා අරමුණක්. ඒ උග්ඝහ නිමිත්තටම සමානයි. පරිකර්ම නිමිත්ත වශයෙන් ගත්තේ අර මැටිගා ගත්ත අර උග්ඝහ නිමිත්ත වශයෙන් ලැබුණේ ඊට සමානම වූම ඒකම නෙමෙයි පෙනෙන දෙයක්. Tamange ඇහැට පෙනෙන්නාක් මෙන් සිතට පෙනෙන එකක්. උග්ඝහ නිමිත්ත. ඒ උග්ඝහ නිමිත්ත මේ පරිකර්ම නිමිත්තට වඩා කිසිදු වෙනසක් නැහැ. පරිකර්ම නිමිත්තේ තිබුණා නම් බැරි වෙලාවක් යම් පොඩි ඉරි කෑල්ලක් ඒකත් පේනවා මේ උග්ඝහ නිමිත්ත. ඒකත් පේනවා. ඊතාසියුම් වැලි කැටයක් වගේ තිබුණා නම් ඒකත් පේනවා. මේකට සමානවමයි ඒ නිමිත්ත පේන්නේ. ඒ දෙස බලමින් භාවනා කරන විට දැන් මේ භාවනා කරන්නේ කුමක් සඳහාද? ධ්‍යානයක් ලබා ගැනීම. ධ්‍යානයක් ලබා ගන්නේ ධ්‍යානයක් උපදවා ගන්නේ මොනවා දුරු කරලාද? නීවරණ දුරු කරලා. නීවරණ දුරු වෙන්නට ඕනේ. නීවරණ කියන්නේ කුසල් සිත් වලට බාධා කරන, කුසල් ඉපදීමට අවහිර කරන කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්චේ, විචිකිච්ඡා. කාමච්ඡන්දය කියන්නේ මේ කාම වස්තුන් පිළිබඳව තියෙන ආසාව. කාමච්ඡන්ද. ව්‍යාපාදේ කියන්නේ තරහව. තීන මිද්දේ කියන්නේ සිතේ ඇතිවන අලස ගතිය. ඒ අකුසල ධර්මයක්. තීන මිද්ද අකුසල චෛතසික දෙකක්. උද්ධච්ච කුක්කුච්චේ කියන්නේ ඒ අකුසල් සිත් වල යෙදෙන උද්ධච්චය කියන්නේ නොසන්සුන්කම, කුක්කුච්චේ කියන්නේ පසුතැවිල්ල. විචිකිච්ඡාවයි කියන්නේ සැකය. මෙන්න මේ පහ කුසල් සිත ආවරණය කරනවා. ආවරණය කරනවා කියන්නේ කුසල් සිතට නැගෙන්නට ඇතිවන්නට ඉඩ නොදෙන ගතියක්. මේ වායේ තිබෙනවා. ඒ නිසායි ඒවට නීවරණ කියන්නේ. නීවරණයි කියන්නේ ආවරණය කරන ධර්ම. කුසල ධර්මයන් වහලා තබන ධර්ම. කුසල ධර්මයන්ට ඇතිවීමට ඉඩ නොහරින ධර්ම. දැන් ඒවා දුරු කරන්නට, ඒවා යටපත් කරන්නටයි මේ භාවනාව කරන්නේ. මෙන්න මේ වෙන වෙලාවලදී නම් භාවනා නොකරන කෙනෙකුට මොකක්ද වන්නේ? රූපාරම්මණයක් දුටු කල්හි ඒකට සිත ඇලී යන්නට පුළුවන්, ඇදිලා යන්නට පුළුවන්, ආසා කරන්නට පුළුවන්. මිහිරි ශබ්ද ආදී ඇසෙනකොට ඒවාට ආසා කරන කාමච්ඡන්දය උපදිනවා. මිහිරි ගන්ධයන් ආග්‍රහණය කරන විට ඒවාට ආසා කරමින් ඇතිවන්නා වූ කාමච්ඡන්දේ. ඒ වගේම ඒ මිහිරි රසයන් ලබන විට ඒවා මිහිරි Taman කැමති වෙන පොට්ටබ්බයන් ලබන විට ඒ සඳහා වූ කාමච්ඡන්දය උපදිනවා. දැන් එහෙම නෙවෙයි ඒවා යටපත් කිරීම සඳහායි මේ භාවනාව කරන්නේ. මෙහෙම දිගටම භාවනා කරමින් සිටිනකොට අර නීවරණ ක්‍රමෙන් ඈත් වී ගොස් ඒ නීවරණ ප්‍රතිපක්ෂ ධර්ම සිතේ වැඩෙනවා. නීවරණ ප්‍රතිපක්ෂ ධර්මය කියන්නේ නීවරණයන්ට විරුද්ධ කුසල ධර්ම. සිතෙහි වැඩෙනවා. භාවනාව කියන එකෙන් අදහස් කරන්නේ ඒකනේ. භාවනා කියන වචනේ තේරුම වැඩිම කියන එක. මොනවද වඩන්නේ? කුසල ධර්ම. කුසල ධර්ම කියන්නේ මොනවද? අකුසලයන් දුරු කරන ධර්ම. අකුසල් දුරු කරන ධර්ම වලටයි කුසල කියන්නේ. මෙන්න මේ කුසල ධර්ම වැඩෙනවා. ඒ කුසල ධර්මයන් අතුරෙන් මෙතන දැක්වෙන පහ තමයි අර විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන නම් පහකින් දැක්වෙන්නේ. ඒවත් කුසල ධර්ම. මේ අවස්ථාවේදී ඒවා කුසල ධර්ම. ඉතින් මේ කාමාවචර සිත් උපදවාගෙන කරනු ලබන මේ භාවනාවේදී සිත එකඟ වෙලා අර උග්ඝහ නිමිත්ත ලැබුණා. ඊළඟට තව දුරටත් සිත එකඟ වෙලා ඒ නීවරණ ධර්ම යටපත් වෙලා මේ කුසල ධර්ම දියුණු වූ අවස්ථාවකදී උග්ඝහ නිමිත්ත පලාගෙන ඇතිවන්නාක් මෙන්
ඒ උග්ඝහ නිමිත්තට සමාන හැඩවුණු කමින් සමාන එහෙත් ඊට වඩා බොහෝම පැහැපත්. පැහැපත් කියන්නේ බොහොම නිකන් ආලෝකයක් බඳු අරමුණක් ලැබෙනවා. දැන් උග්ඝහ නිමිත්ත අපි කියන්නේ රවුමක් කියලා. කසින නිමිත්ත හැටියට පරිකර්ම නිමිත්ත හැටියට හදාගත්ත උග්ඝහ නිමිත්තෙත් එහෙම රවුමක් වශයෙන්මයි පෙනෙන්නේ. හරියට හඳ මණ්ඩල වගේ. ඒ චන්ද්‍ර මණ්ඩලය වගේම පෙනෙන්නට පටන් ගන්නවා අර පටිභාග නිමිත්ත කියන එක. උග්ඝහ නිමිත්තෙන් ඒක මතුවන. හරියට වලාකුල් පලාගෙන මතුවී යන චන්ද්‍ර මණ්ඩලය වගේ. ඒක බොහොම පැහැපත් අරමුණ. මෙන්න මේක ලැබෙන අවස්ථාවේදී සිතේ తත්වය තේරුම් ගන්නට පුළුවන්. ඒ ලැබෙන්නේ නැහැ නීවරණ බලවත්ව පවතින කෙනෙකුට. නීවරණ යටපත්ව කියන්නේ. ඒ නිසයි මේ පටිභාග නිමිත්ත ඇති වුනේ. තාම ධ්‍යාන ධර්ම ධානාංග සියල්ලම එකවර මේ ධ්‍යාන කෘත්‍යයෙන් ලැබුණේ නැහැ. නමුත් නීවරණ යටපත් වුණා. ඒ නීවරණ යටපත් වුණු මේ අවස්ථාවේදී සිතේ ඇතිවන සමාධියට කියනවා උපචාර සමාධිය කියලා. උපචාර සමාධිය. ඒකත් මේ කාමාවචර කුසල් සිතේ සමාධියක්. ඊට ඉස්සෙල්ලා ඇති වුණේ පරිකර්ම සමාධිය. මේ අවස්ථාවේදී සමාධියට කියන්නේ උපචාර සමාධිය. ඒ උපචාර සමාධිය අවස්ථාවේදී ලැබුණු මේ පටිභාග නිමිත්ත ධ්‍යාන ලබන බලාපොරොත්තු ඇති තැනැත්තා බොහෝම ආරක්ෂා කළ යුතු නිමිත්තක් අරමුණ. ඒක නැති වෙ යන්නට පුළුවන්. ඒ නැති වෙන්නට පුළුවන් වන්නේ නීවරණ මතු වුණොත්. මේක නැති වෙ යන්න. ඒකට අයිමත් පටන් ගන්නට ඕනේ මුලින් ඉඳලා. ඒ නිසා අපේ බණපොත්වල සඳහන් වෙනවා ඒ චක්‍රවර්ති රාජගර්භයක් ආරක්ෂා කරන රාජ මහේසිකාවක් මෙන් ඒ පටිභාග නිමිත්ත රැකගත යුතුයි කියලා. මේ විනෝතුන්ට තේරෙන්නට ඇති මේ කතාව චක්‍රවර්ති රාජගර්භයක් කියන්නේ ඉපදිලා වැඩිනොත් ඒකාන්තයෙන්ම චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවා. මේ කුසෙහි ඉන්න ළමයා දරුවා. ඉබඳු රාජ මහේසිකාවක් රැජිනියක් තමාගේ කුසෙහි ඉන්න මේ අනාගතයේදී චක්‍රවර්ති කෙනෙකු වන්නට සිටින ඒ දරු ගැබ ආරක්ෂා කරන්නේ යම්සේද එසේ රැකගත යුතුයි. තවත් කියනවා දැන් ගොවියෙක් වී ලබා ගැනීමේ බලාපොරොත්තු වෙන්නේ සීසාලා ඒ වපුරලා ඉතින් ලොකු බලාපොරොත්තුවකින් සිටිනවනේ. අර කිරි වැදුණු කාලේදී බොහෝම රැක ගන්නවා මේ. නැත්තම් මැස්සු බීලා ඒක බඳ වෙලා යනවා. ඒක රැක ගන්නවා. අන්න ඒ වගේ හොඳට රැකගත යුතුයි කියලා පෙන්වනවා මේ අරමුණ. නැතිව යන්නට නොදී. එහෙම වන්නට නොදී නැති වෙන්නට නොදී රැක ගන්නට නම් සිත ආරක්ෂා කර ගන්නට ඕනේ. අර නීවරණ පැත්තට යන්නේ නැති වෙන්නට. එහෙම රැකගෙන තව දුරටත් භාවනාව කරතොත් අන්න එහෙම භාවනා කොට දියුණු අවස්ථාවකදී අර නීවරණ යටපත්ව ගිය මේ පුද්ගලයාගේ సంతානෙහි උපදින වාසිතක් මෙන්න මේ කියන ලද අංගයන්ගෙන් යුක්ත විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පඨමඥාන සිත කියන නමින් දැක්ක. ඒ සිත උපදින. ඒ තමයි ධානය. ප්‍රථම ධානය ලැබෙන. අනේ ප්‍රථම ධාන සිතෙහි ලැබෙන අංග තමයි විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා. විතර්කයේ කීව අරමුණට සිත නැංවීම. ඒ අරමුණට සිත නංවන ඒ විතර්කයෙන් කෙරුණු ඒ නැංවීම නැතිවන්නට නොදී නැවත නැවතත් ඒ අනුවම සිත පැවැත්වීම තමයි ਵਿਚාරයටයි කියන්නේ. ඒකට කියනවා අනුබන්ධනය කියලා. ඒ නැවත නැවත ඒ අරමුණට සිත යවන ස්වභාවයේ විතර්කයයි ඒ අරමුණෙහි සිත නැවත නැවත හැසිරවීම ਵਿਚාරයයි. ප්‍රීතිය කියන්නේ ඒ අරමුණෙන් සිත පිනවන ස්වභාවය. දැන් යම් යම් අරමුණු නිසා අපේ සිතේ පිනවන ගතියක් ඇති වෙනවානේ.
සිත පිනවන ගතියයි කියන එක සොම්නස නෙවෙයි. ඒක තේරුම් ගන්න ටික අමාරු වෙයි මම හිතන්නේ. සොම්නස කියන්නේ වේදනාව. ප්‍රීතිය කියන්නේ වේදනාවක් නෙවෙයි. වේදනාව කියන එක විඳීමනේ. ඒ සොම්නස් වින්දනයක්. සෝමනස්ස වේදනාව. සැප වේදනාව. දුක්ඛ වේදනාව. උපේක්ෂා වේදනාව. එහෙම තියෙනවනේ. ඒක විඳීමටයි. වින්දනයටයි. ඒ වේදනා චෛතසිකය. ස්කන්ධ වශයෙන් වේදනා ස්කන්ධයටයි. ප්‍රීතිය කියන්නේ ඒ වේදනාව නෙවෙයි. ප්‍රීතිය ඊට වෙනස් ස්වභාවයක්. නමුත් මේ දෙක එකට උපදිනවා. සෝමනස්සයයි ප්‍රීතියයි වුණුන්ගෙන් කලාතුරකින් වෙන්වන්නේ. කලාතුරකින් වෙන්වන්නේ ඔය ධානවලදීම වෙන්වන අවස්ථාවක් තිබෙනවා. ප්‍රීතිය නැති සැපයක් තිබෙනවා. එහෙම නැත්නම් ප්‍රීතිය සොම්නසත් සමගමයි යෙදෙන්නේ. ප්‍රීතිය කියන්නේ අරමුණ නිසා සිතේ ඇතිවන සිත පිනා යන ගතිය. සිත ප්‍රබෝධ වන ගතිය. සිත ප්‍රබෝධ කිරීම. හරියට පුම්බවන ස්වභාවයක් සිතේ ඇතිවන. ඒකට කියන්නේ ප්‍රීති කියලා. ඒක සෝමනස්සය නෙවෙයි ප්‍රීතිය. ඒක ඉතින් තේරුම් ගන්නට අපිට කියත හැකි වුණ නම් පිපාසිත මිනිසෙක්. ඒ පිපාසිතේ වතුර සොයාගෙන යනවා. බොන්නට වතුර. ඒ සොයාගෙන යන විට ඔහුට ජල පහරක ශබ්දයක් ඇහෙනවා. ඒ ඇහෙනකොටම ඔහුට ඇති වෙනවා නම් යම් සිතේ තත්වයක්. ඒක ප්‍රීතිය හැටියට දක්වන්නට. නැත්නම් සිතේ යම් ප්‍රබෝධයක් ඇති වෙනවා. මෙතෙක් වේලා වතුර නැතුව සිටියේ දැන් වතුර ලැබෙන්නට යන තත්වයක් ඇති වෙලා තිබෙන්නේ. ඒ නිසා ඇති වෙනවා සිතේ ප්‍රබෝධයක්. සිත පිනා යන ගතියක්. ඒක ප්‍රීතිය. එතනත්තා ඒ වතුර තිබෙන තැනට ගිහින් ඒ සීතල වතුර ත්‍රේ මූණකට සෝදාගෙන ඒ පන් දෝතක් අරගෙන දී යම් සතුටක් ඇති කරගන්න අවස්ථාව වෙනම් අන්න ඒ අවස්ථාවේදී සිතේ ඇතිවන ස්වභාවය සේ ගත යුතුයි සෝමනස්ස. ඒකෙන් කාරණය එකේ එලාම හරියට කිව්වයි කියන්නේ හිතන්න එපා. මොකද මේ ධර්ම දෙකම එක සිතේ ලැබෙනවා. එක සිතේ ලැබෙනවා සෝමනස්සයක් ලැබෙනවා ප්‍රීතියක් ලැබෙනවා. නමුත් ප්‍රීතිය කියන එකේ තත්වය ඒකයි. සිත පිනවන ස්වභාවය. සිත පුම්බවන ස්වභාවය. සිත පිනා යන ස්වභාවය. මේ ආරම්භන නිසා. ඒක ප්‍රීතිය. ඒ ප්‍රීතිය පස් ආකාරයක දක්වලා තිබෙන්නේ. ඔය පස්වන ප්‍රීතියෙන් පිනා ගියා කියන්නේ කුද්දක ප්‍රීති, කනික ප්‍රීති, ඔක්කාන්තික ප්‍රීති, උබ්බේග ප්‍රීති, පරණ ප්‍රීති කියලා. ප්‍රීතිය පස් ආකාරයකට දක්වලා. අනේ ඒ ප්‍රීතිය මේ සිතේ උපදින. මොකද මේ ඒක ධ්‍යාන කෘත්‍යයෙන් උපදින්නේ. ධ්‍යානාංගයක් වශයෙන් උපදින්නේ. ප්‍රීති. ඒකට අයිති වැඩකුත් තිබෙනවා. අනිත් එක සුඛය. අර සුඛය කියේ ප්‍රීතිය සමගම පවතින සුඛ කියලා එතන කිව්වේ සෝමනස්සය. එතන සෝමනස්ස වේදනාව. සෝමනස්ස. අනික ඒකග්ගතාව. ඒකග්ගතාව කියන්නේ අරමුණෙහි සිත එකඟ කරන බව. අරමුණෙහි සිත පිහිටවන ස්වභාවය. ඒකග්ගතාව. දැන් ධ්‍යාන සිතක ඒ චිත්ත ඒකාග්‍රතාව තමයි ප්‍රධාන කියේ සිතේ එකඟ බව. ඒක ධ්‍යාන සිතේ ස්වභාවයනේ. ධ්‍යාන සිතේ පිළිබඳව අපි කියන්නේ සමාධිමත් සිතේ කියලා. එකඟ වූ සිතේ කියලා. කුමකද මේ එකඟ කරලා තිබෙන්නේ? ඒ කසිනාදී අරමුණක. වෙන අරමුණු වලට විසිරලා යන්නේ නැහැ සිත. මේ අරමුණෙහිම එකඟ කරපු සිත. ඒක ධ්‍යාන සිත. සමාධිමත් සිත. ඒ සිතෙහි සමාධියයි කියන මේ එකඟ බව කුමකටද අයිති? ඒකාග්‍රතාව කියන චෛතසිකය. ඒකාග්‍රතාව තමයි සමාධි කියලා කියන්නේ. කුසල චිත්ත ඒකාග්‍රතාව සමාධි. කුසල් සිතෙහි ඇතිවන්නා වූ එකඟ බවයි මෙතන සමාධි කියවේ. දැන් මේ ලැබෙන ධ්‍යාන කුසල් සිත ඒ කුසල් සිතෙහි කියන ඒකාග්‍රතාව සමාධිය. මොන සමාධියද මෙතන තිබෙන්නේ? අර්පණා සමාධිය. අර්පණා කියන්නේ ධ්‍යාන සිතක ලැබෙන සමාධිය. අනේ ධ්‍යාන සිතක ඇති අර්පණා සමාධි වශයෙන් ලැබෙන ඒකාග්‍රතාවද
ධානයේ අංගයක් හැටියට තිබෙනවා. මෙන්න මේ අංග පහෙන් යුක්තයි මේ සිත ප්‍රථම ධාන සිත. විතර්කයෙන් අරමුණට සිත නංවනවා. විචාරයෙන් අරමුණෙහි සිත හසුරුවනවා. ප්‍රීතියෙන් අරමුණෙන් සිත පිනවනවා. සුඛයෙන් අරමුණෙන් සිත තුටු කරවනවා. සොම්නසට පමුණුවනවා. ආරම්මන රසයේ විඳින් වාසේ. අනි ඒකාග්‍රතාවෙන් අරමුණෙහි සිත එකඟ කරනවා. අන්න මේ කෘත්‍ය පහ බොහොම ප්‍රබල වශයෙන් බොහොම බලවත්සේ උපදින අවස්ථාවක් මේ. ඒ අවස්ථාවේදී මේ අංග පහ එකතු වූ කල්හි ඊට කියනවා අපි ප්‍රථම ධ්‍යාන. පළමුවෙන් හට ගන්නා ධ්‍යාන. ඒ ධ්‍යානයෙන් යම් සිතක් යුක්ත නම් ඒ සිතට කියනවා ධ්‍යාන සිත. ඒ ධ්‍යාන සිතේ කියන එකේ තේරුම කුමක්ද? ධ්‍යාන සංප්‍රයුක්ත සිත. ධ්‍යානය හා ඒකුප්පාදාදීන්ගේ වශයෙන් එකට යෙදුණු සිත. ධ්‍යාන සංප්‍රයුක්ත සිතයි ධ්‍යාන සිතේ කියන්නේ. දැන් ඒ සිත කොයි වේලාවක හරි ඒතරට උපදවනවා නම් ඒ සිතේ අරමුණ වන්නේ කුමක්ද? තමයි ධ්‍යානයේ ඉපදෙන්නේ පඨවි කසිනේ අරමුණු කොටනේ. ඒ පඨවි කසිනේයි අරමුණ වන්නේ. පඨවි කසිනේ අරමුණු කොට ඒ ධ්‍යාන සිත පවතී. ඉස්සෙල්ලාම උපදින්නේ නම් එකවරයි ඒ සිත. ඊට පස්සේ සිත භාවංගයට වැටෙනවා. ඊළඟට නැවත නැවත පුරුදු කරලා ඒ ධ්‍යානය නිතර නිතර උපදවන්නට පුරුදු වුණාම Taman කැමැති තරම් වේලාවක් ඒ ධ්‍යාන සිතම ඇති කරගෙන සිටින්නට පුළුවන් වෙන සිත් උපදවා ගන්නේ නැතුව. ඒ අවස්ථාවේදී කියන්නේ අපි ඒ පුද්ගලයා ධ්‍යානයට සමවැදී සිටිනවා කියන්නේ. ධ්‍යාන සමාපත්තිය කියන්නේ ඒකට. අනේ එහෙම ප්‍රථම ධ්‍යාන සිත පිළිබඳව තේරුම් ගන්නට ඕන. මෙතරම් වක් කිව්වේ පුංචි ළමයින්ට කියනවා නෙවෙයි. ඒක හන්දයි වක් කිව්වේ කර්ම. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා. දහම් පාසලේ උගන්වන්නේ අපි. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන මේ අංග පහ ඒ ධ්‍යාන කෘත්‍යයෙන් පහළ වෙන අවස්ථාවේදී ඒ එක එක ධ්‍යානාංගයකින් දුරු කරන නීවරණයක් තිබෙනවා. මේ එක එක ධ්‍යානාංගයක් ඊට ප්‍රතිපක්ෂ නීවරණය දුරු කරනවා. දැන් ප්‍රධානම ධ්‍යානාංග වලින් ප්‍රධාන ධ්‍යානාංගය කියලා ගත යුතුව තිබෙන්නේ මේ සමාධිය සිදු කරන ධර්මයනේ. ඒක තමයි ඒකාග්‍රතාව. ඒකාග්‍රතාව තමයි සමාධිය. සමාධියට විඳුරාම ප්‍රතිපක්ෂ ධර්මය තමයි කාමච්ඡන්දය කියන එක. කාමච්ඡන්දය කියන එක සමාධියට ප්‍රතිපක්ෂයි. රූප ශබ්ද ආදී මේවාට තිබෙන කෑදරකම ඇල්ම වශයෙන් උපදනා වූ ලෝභය. ඒක ඇති වුණාම ධානය සුණු විසුණු වීලා යනවානේ. ඒ කියන්නේ ධානයෙන් සමහරු පිරිහිලා තිබෙන්නේ. ඒ යට කරගත්ත කාමච්ඡන්දය මතුවෙලා. අනේ නිසා ඒ සමාධියට ඉඳුරා ප්‍රතිපක්ෂ කෙලින්ම විරුද්ධ ධර්මය තමයි කාමච්ඡන්දය. ඒ නිසා ඒකාග්‍රතාවෙන් කරන්නේ කුමක්ද? කාමච්ඡන්දය යටපත් කරන එක, දුරු කරන එක. සමාධි කාමච්ඡන්දස්ස පටිපක්ඛ. ප්‍රීතිය ව්‍යාපාදයට ප්‍රතිවිරුද්ධයි. ප්‍රීතිය ව්‍යාපාදයේ දුරු කරනවා. ව්‍යාපාදස්ස පටිපක්ඛ. විචාරය විචිකිච්ඡාවට ප්‍රතිපක්ෂයි. සුඛය උද්ධච්ච කුක්කුච්ච. දක්ක විචාර පීති සුඛ ඒකග්ගතාව කාමච්ඡන්දයට, ප්‍රීතිය ව්‍යාපාදයට, දක්ක විචාරය විචිකිච්ඡාවට, ප්‍රීතිය ව්‍යාපාදයට. ඒ විදිහට මේ ධානාංග පහ ඒ මේ නීවරණ පහට ප්‍රතිවිරුද්ධයි. ඒවා යටපත් කරනවා.
එහෙම යටපත් කිරීම හේතු කොටගෙන ඒවා දුරු වී පවතිනවා. බැරි වෙලාවත් යම් අවස්ථාවකදී ඒවායින් යමක් මතුවී ආවොත් බැරි වෙලාවත් එයින් යමක් මතුවී ආවොත් විශේෂයෙන්ම ওই කාමච්ඡන්ද. එතකොට වන්නේ කුමක්ද? මේ උපදවාගත් ධානය නැතුව යනවා. ධානය උපදවාගත්තයි කියන එකෙන් අදහස් කරන්නේ නැහැ කෙනෙක්. ඒ ධානය සිතින්ම ඉන්නවයි කියලා. එහෙම හිතා ගන්නට එපා. යම් කෙනෙක් ධානය උපදවාගෙන ඒ ධානය උපදවා ගත්තම ධානයෙන් යුක්ත කාලෙහිදී අරමුණම තිබෙන්නේ තමයි ධානය ඉපදෙවේ යම් අරමුණක් නම් ඒ අරමුණයි ධානසිතේ අරමුණ. ඒ අරමුණෙන් යුතුව ඉන්නවා මිසක වෙන දෙයක් කරන්නේ නැහැ ඒ ධානසිතින්. ඒ ධානසිතින් කෙනෙක් කතා කරනවා නෙවෙයි. ධානසිතින් යනවත් නෙවෙයි. ධානසිතින් වෙන වෙන ක්‍රියා කරනවා නෙවෙයි. කන බොන දේවල් ඒව කරන්නේ නැහැ. ඒව කරන්නට වෙන සිත් උපදින. ධානසිතෙන් කරන්නේ ඒ ධානයේ අරමුණක් කියන ඒ අරමුණෙහි සිත පවත්වාගෙන ඉඳීම. ඒකයි ධානයෙන් කරන්නේ. එතකොට ධානයෙන් පිරිහෙනවයි කියන්නේ ඒ ධානය නැවත උපදවා ගැනීමට බැරි වෙන එක. ඒ කියන්නේ ධානයට සමවැදිය නොහැකි තත්වයක් ඇති වෙනවා. ඒ ඇතිවන්නේ අර යටපත් කළ නීවරණ මතුවී එන්නේ. යටපත් කළ නීවරණය මතුවී ඒම නිසා හරියට අපි මේ නිදර්ශනයක් ඇටියට කියනවා නම් කෙනෙකු මේ පොළවෙන් මතුවෙන උල්පතක් තිබෙනවා. ගියක් අසලෙන් මතුවුනාම ගෙත කරදරයක්. ඒක නිසා ඒ උල්පත කෙනෙකුට පුළුවන් වසා දමන්න. නේ? වසා දමන්නට පුළුවන් ඔය සිමෙන්ති නැත්නම් කොන්ක්‍රීට් දාලා වහන්න. ඒක බරපතල බොහොම තද වතුර පාරක් නම් සමහර විටක අර වහලා තිබ්බට ඒකත් කඩාගෙන ඉන්නට පුළුවන්. අන්න ඒ වගේ මේ ධානයක් කෙනෙක් උපදවාගෙන يعني කොන්ක්‍රීට් තට්ටුවක් දාලා වගේ අර නීවරණ යටපත් කළා. නමුත් නීවරණ ඇතැම් අවස්ථාවලදී මේ කොන්ක්‍රීට් තට්ටුව කඩාගෙන එනවා. ඒ එන්නේ අර ඒ ධානය දුර්වල වුණා. ධාන බලය Tamanට පවත්වාගෙන යන්නට බැරි වුණා. නීවරණයන්ට ඉඩ ලැබෙනවා. එහෙම ලැබුණු අවස්ථාවලදී ඒ ධානයට සමවැදිය හැකි ශක්තිය ධාන බලය නැති වෙනවා. අයිමත් නීවරණ උපදිනවා. එතකොට එයා ධානලාභී කෙනෙක් නෙවෙයි ඒ අවස්ථාවේ. ධානය නැතිව කියන්නේ. අනේ වගේ තත්වයක් මේ ධානවල තිබෙනවා. එතකොට රූප ධාන එහෙම පහක් තිබෙනවා. මේ මුල් එක ගැන විතරක් කතා කළේ ඒක තේරුම් ගන්නට උත්සාහ කරන්නට. දැන් අපි කරන භාවනාවලදී අපි විදර්ශනා කරනවා සමත භාවනාත් කරනවානේ.